समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनि අද අපේ පින්වත් පිරිස ලංකාවේ වෙලාවෙන් නම් මං හිතන්නේ දහවල් 12යි. නමුත් මා වැඩ සිටින්නේ ජපානයේ මෙහි හවස 3:00යි. ඒත් මේ ධර්මානුශාසනාවේ දායකත්වය අරගන්න දායක පිරිස ජීවත් වෙන්නේ නව ශ්‍රීලන්තයේ. ඒ ඇත්තන්ට රාත්‍රී 7:00 නිසා මේ වේලාවේ මේ ධර්මානුශාසනාව සිද්ධ කරලා දෙන්නට කියලා අපට ආරාධනා කළා. අපි හැම මාසෙකම සද්ධර්ම දේශනාවක් නව ශ්‍රීලන්තයේ අපේ ලක්කිවි පදනමේ පින්වත් දායක පිරිස වෙනුවෙන් හැම මාසෙකම අඛණ්ඩව සිද්ධ කරනවා. නමුත් මේ ධර්මානුශාසනාව දෙසැම්බර් මාසේ අද දවසේ විශේෂ ධර්මානුශාසනාවක් විදියට සිද්ධ කරන්නේ. ඒ තමයි අපට නව ශ්‍රීලන්තයට ප්‍රථම වතාවට වැඩම කරන්නට ඇරයුම් සිද්ධ කරලා අපි බොහොම ගෞරවාදරයෙන් වැඩම කරලා බොහෝ රාජකාරී අතපසු කරගෙන දින 14ක් නව ශ්‍රීලන්තයේ සියලුම නගරවලට ගුවන් ගමන් මගින් සහ තමන්ගේම වාහනය පදවගෙන ගොඩාක් මහන්සි වෙලා විශාල පින්කම් මාලාවක් සිද්ධ කරපු අපේ දායක දෙපළකගේ ආරාධනාව තමයි අද අපි මේ සිද්ධ කරලා දෙන්නේ. අපේ ජීවක කොබ්බැකඩුව මැතිතුමාගෙත් එම මැතිනිය වන අක්ෂි කොබ්බැකඩුව මැතිනියක් තමයි මේ පින්කම සිද්ධ කරලා දෙන්න කියලා මට බොහෝම ගෞරවයෙන් ආරාධනා කළේ. බලාපොරොත්තුව අපේ ජීවක කොබ්බැකඩුව මැතිතුමාගේ ආදරණීය පියාණන් අබේවංශ කොබ්බැකඩුව පියාණන් වහන්සේට පින්පෙත් අනුමෝදන් කිරීම. එතුමා අභාවයට පත් වෙලා අවුරුදු 3ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඊට අමතරව විශේෂයෙන්ම අපේ අක්ෂි කොබ්බැකඩුව මැතිනියගේ ආදරණීය පියාණන් වහන්සේත් හිටපු අමාත්‍යතුමෙක් යාපහුව ප්‍රදේශේ ඒ අබේරත්න මැතිතුමන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් මේ උතුම් පින්කමේදී බලාපොරොත්තු වෙනවා අරමුණක් විදියට තිබෙනවා. විශේෂයෙන්ම ඒ පවුලේ කල්යාණ මිත්‍රයින් මිය ගොස් තිබෙනවා රත්නචන්ද්‍ර මහත්මයා සහ චලක සල්පදෝරු මහත්මයා කියන ඒ දෙපළට පින් අනුමෝදන් කිරීමත් මූලික වශයෙන් බලාපොරොත්තු වෙනවා. ජීවක මැතිතුමාගේ ආදරණීය අම්මා නුගවෙල ජීවත් වෙන්නේ මහනුවර සේපාලි නුගවෙල කොබ්බැකඩුව මැතිනිය. එතුමියට ආශිර්වාද කිරීම මේ පින්කමේ අනෙක් මුඛ්‍ය අභිලාෂය. ඒ වගේම රංජිනී අබේරත්න අක්ෂි කනෝනගේ ආදරණීය මව්තුමියට සෙත් පතන්නත්. ඒ වගේම ඒ පවුලේ ඥාති දරුවෙක් බොමක ජයසිංහ සහ ඒ දරුවා සමග විවාහ ජීවිතයට එළඹෙනවා නුදුරු දිනයක රිනෝෂා පෙරේරා දුව. ඒ දෙන්නගේ විවාහ ජීවිතයට ආශිර්වාද කරන්නත් බලාපොරොත්තු වෙන බව සඳහන් කළා. ඒ වගේම අපේ ලක්කිවි පදනමේ
සමාජක දෙපළක් තමයි අරෝෂී මහත්මියත් අනුෂ මහත්මාත් මෙදේරිගම පවුලේ අය. ඒගොල්ලොන්ට පුංචි දරුවෙක් ලැබිලා දවස් 4යි වෙන්නේ. ඒ දරුවට ආශිර්වාද කරන්නත් මේ පින්කමේදී අපිට සිහිපත් කරන්නට යෙදුණා. අපි තාම සතුටු වෙනවා බොහෝම සත්පුරුෂ ගුණවත් සදහැවත් වැදගත් දායක දෙපළකගේ මේ උතුම් පින් කටයුත්ත සිද්ධ කරලා දෙන්න ලැබීම ගැන. මොකද මම දන්නවා ජීවක මැතිතුමා එන්ට වාතාවරණයක් ලංකාව තුල තිබුණා නම් නියත වශයෙන්ම පියාණන් වහන්සේගේ පින්කමට ලංකාවට එනවා. ලංකාවේ වුණත් මා දන්නා තරමට තාම දුෂ්කරයි තමන්ගේ නිවෙස් වලට ස්වාමීන් වහන්සේලා වැඩම කරවලා මේ වෙලාවේ ලොකු පින්කමක් සිද්ධ කරන එක. කොහොම වුණත් සේපාලි නුගවැල කොබ්බෑකඩුව ආදරණීය මාතාවගේ අනුදැනුම ඇතුව ආශිර්වාදය ඇතුව එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් ජීවක මැතිතුමා ඇතුළු දරුවන්ගේ ආදරණීය පියාණන් අබේවංශ කොබ්බෑකඩුව මැතිතුමාගේ තෙවර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම මේ විදියට අපේ බුද්ධ පුතුන් YouTube channel එක සහ බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ සිද්ධ කරලා දෙන්නට කියලා අපට ජීවක මහත්මයා ඉල්ලා සිටියා. 12 වෙනිදාට අපි කොහොමත් තව ධර්මානුශාසනාවක් පවත්වනවා. මාසික ධර්මානුශාසනාව අපි ලක්කිවි පදනම වෙනුවෙන් සිද්ධ කරන. නමුත් ඒ ධර්මානුශාසනාව විශේෂ ධර්මානුශාසනාවක් වෙනවා. මොකද හේතුව පරම පූජනීය අපවත් වී වදාළ අපේ ගම්ගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මා පවත්වන ගුණානුස්මරණ ධර්මානුශාසනාවත් උන්වහන්සේට පින් අනුමෝදන් කිරීම සඳහා සිද්ධ කරන ඒ 12 වෙනිදා දේශනාවත් එක්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. සෝම ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්නටත් ධර්මානුශාසනාවක් මේ වසරේ වෙනත් පින්කම් සූදානම් කිරීම දුෂ්කර නිසා පවතින තත්ත්වය අනුව ලංකාවේ වුණත් ඒ නිසා අපි ධර්මානුශාසනාවක් කරලා දෙසැම්බර් මාසයේ 12 වෙනිදාට සෝම ස්වාමීන් වහන්සේට පින් දීමත් වගේම අපේ ලක්කිවි පදනමේ පින්වත් පිරිසගේ දහම් දේශනාවත් දෙකම එක විට කරන්නට අපි කල්පනා කරලා තියෙනවා. පින්වතුනි, අද මේ ආදරණීය පියාණන්ගේ ගුණය අනුස්මරණය කරද්දී ගිහියන් වන ඔබට ඉතාම ප්‍රයෝජනවත් වෙන උතුම් මංගල කාරණයක් පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පසුගිය ඇත්තටම නොවැම්බර් මාසේ අපි ආරම්භ කළේ මහා මංගල සූත්‍රය අසුරු කරගෙන සද්ධර්ම දේශනාවන් සිද්ධ කිරීම. ඉතින් මේ දේශනා මාලාවේ අද 14 වන මංගල කරුණ තමයි අද සාකච්ඡා කරන්නේ. ඒ තමයි නිර්වුල් කර්මාන්ත කිරීම. අනවජ්ජානි කම්මානි කියන මාතා පිතු පට්ඨානං පුත්තදාරස සංඝහෝ අනාකුලාච කම්මන්තා නිර්වුල් කර්මාන්ත සමාවෙන්න නිර්වුල් කර්මාන්ත කිරීම කියන උතුම් දහම් පාදය තමයි අපි අද සාකච්ඡා කරන්නට අපේක්ෂා කරන්නේ ඔබත් එක්ක. දැන් ගිහි ජීවිත ගත කරන ගමන් ඔයත් මම දන්නවා සමහර වෙලාවට පැවිද්දෝ වීර්ය කරනවාට සමානව හෝ ඊටත් සමහර පිරිසක් ඊටත් වඩා වැඩිපුරත් ඊටාම උත්සාහයක් දරනවා මේ ලබාගත්තු මනුෂ්‍ය ආත්ම භාවය තුලදී තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න ඕනෑ කියන එක. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න ඕනෑ කියන හැඟීම බොහෝ දෙනෙකුට ගිහියන්ට තියෙනවා. එතකොට ඒගොල්ලොන්ට එන ප්‍රශ්නයක් තමයි තමන්ගේ වෘත්තීය ජීවිතය සහ නැත්නම් තමන්ගේ ලෞකික ජීවිතය සහ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය අතර ඇතිවෙන ගැටන කොහොමද අවම කරගන්නේ කියන එක. මොකද හේතුව ගිහියන්ට ස්වාමීන් වහන්සේලාට වගේ නෙමෙයි ගිහි ජීවිතේ ගත කරන අතරතුරම තමයි
මේ උතුම් ධර්ම ප්‍රතිපදාව තුලත් පුහුණු වෙන්නට සිද්ධ වෙලා තියෙනවා. එතකොට හැම වෙලාවකම එනවා මේ ධර්ම ප්‍රතිපදාව යටපත් කරගෙන ලෞකික අභිලාෂ කරා යද්දී යම්කිසි ආකාරයක මානසික පීඩාවන් තිබෙන බව ගිහි පිරිස ඕනෑ තරම් අප සමග කියලා තියෙනවා. ඊළඟට කොහොම හරි මේ ලෞකික ජීවන ගමන සාර්ථක කරගන්න අතරතුරම කොහොමද හාමුදුරුවනේ අපේ ආධ්‍යාත්මික ගමනත් සම්පූර්ණ කරගන්නේ කියන ප්‍රශ්නය බොහෝ දෙනෙක් අහනවා. ඇත්තටම බැලු බැල්මට පේන්නේ එය කිරීම හරිම දුෂ්කර, කරන්න අමාරු, ඊටාම අපහසු කාරණයක් වගේ තමයි බැලු බැල්මට පේන්නේ. ඇත්තකුත් නැතුව නෙමෙයි. ඒක දුෂ්කර අපහසුකම් තිබෙන ඒත් වීර්ය කළොතින්, ප්‍රඥාවන්තව වැඩ කළොතින්, ඥානවන්තව වැඩ කළොතින් යම්කිසි ආකාරයකට කෙනෙකුට ඒ සාර්ථකත්වය ලබා ගන්නට බැහැයි කියලා එහෙම බුදුදහමට අනුව අපට කියන්න බෑ. මොකද ලෞතුරු බුදුරජාණන් වහන්සේ නමක් කවදාවත් කිසිසේත්ම මේ දේශනා කරන්නේ ශ්‍රාවකයෙකුට පුහුණු වෙන්න බැරි දේවල්. ගිහි ශ්‍රාවකයෙකුට උනත්, පැවිදි ශ්‍රාවකයෙකුට උනත් තමන්ගේ ශ්‍රාවකයාට පුහුණු වෙන්න පුළුවන් දේවල් පමණයි ලෞතුරු බුදුවරයෙක් දේශනා කරන්නේ. කියන්නේ මනුෂ්‍ය ආත්මයක් ලැබපු කෙනෙකුට පුහුණු වෙන්න පුළුවන් දේවල්. සමහර දේවල් පුහුණු වෙන්න විශේෂ කැපවීමක් කරන්න වෙනවා. අපි මෙහෙම කියමුකෝ. කලා අංශයෙන් උපාධියක් ලබා ගන්න විශාල වීර්යයක් ගන්න ඕනේ. හැබැයි විද්‍යාංශයෙන්, ගණිතාංශයෙන් උපාධියක් ලබා ගන්න ඊට වඩා 10-12 ගුණයක වීර්යයක් කැපවීමක් කරන්න ඕන. කලාංශයෙන් උපාධියක් ලබා ගනිද්දී ඒක ඊටාම දුෂ්කර දෙයක්. ඒකටත් විශාල කැපවීමක්, මහන්සි වීමක්, නිදිවැරීමක්, උත්සාහ කිරීමක් ඒක තිබිය යුතුයි. හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් නුවණ දියුණු කරලා, මහන්සි වෙලා, කැපවීම කරලා, පාඩම් කරලා ලොකු වීර්යයකින් අර වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න යන කෙනෙක් කැප වෙන්න ඕන. කටයුතු කරන්න ඕන. දැන් මට ඒ උදාහරණෙන් කියන්න ඕනේ මොකක්ද? ඒ උදාහරණෙන් කියන්න ඕන සමහර අරමුණු ජය ගන්න නම් ඒ අරමුණට ප්‍රමාණවත් වෙන වීර්යයක් අපි යොදන්න ඕන. ඒ අරමුණට ප්‍රමාණවත් වීර්යය යෙදුවොත්, කැපවීම කළොත්, ඒ සඳහා අවශ්‍ය කරන දායකත්වය දක්වුවොත් නියත වශයෙන්ම ඕනෑම කෙනෙකුට තමන්ට ඕනි අරමුණ කරා යන්න පුළුවන්. ඒ නිසා ඔබ උත්සාහ කරන්නට ඕනි දේ තමයි දැන් ගෘහස්ත ජීවිතය ගත කරන ගමම්ම කොහොමද ඔබගේ ආධ්‍යාත්මික පැත්තත් පිරිහගන්නේ නැතුව තියාගන්නේ කියන එක. සම්මා ආජීව කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාග්‍යවතුන් වහන්සේ මේ තමයි වදාළේ. නිවැරදි ජීවිකාවක නියැලෙන කෙනෙකු වීම. නිවැරදි ජීවිකාවක නියැලෙන කෙනෙක් වීම. නිවැරදි ජීවිකාවක නියැලෙන කෙනෙක් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධාර්මික වූ, නිත්‍යානුකූල වූ, සදාචාර සම්පන්න වූ ව්‍යාපාරවල, කර්මාන්තවල යම් කිසි කෙනෙකුට නියැලෙන්න පුළුවන්. ඊළඟට ගත්තාම ගොවිතැනෙහි නියැලෙන්න පුළුවන්. ඊළඟට ගත්තාම විවිධ වෘත්තීන්හි
නියැලෙන්න පුළුවන් යම්කිසි කෙනෙකුට ධර්මානුකූලව නිත්‍යානුකූලව සදාචාර සම්පන්නව පිළිගත්ත. එච්චරයි එතන කියන්නේ. මේ මහා ලෝකෙ පෙරලන් කල්පනා කරන්න දෙයක් එතන කියන්නේ නැහැ. තමන් නියැලෙන්නේ යම්කිසි වෘත්තියකද ව්‍යාපාරයකද ගොවිතැනකද එතන ඔබගේ සදාචාර සම්පන්න බව නිත්‍යානුකූල බව යුක්තිගරුක බව නීතිගරුක බව ධර්මගරුක බව පවත්වා ගන්න. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ මෙහි අපිට අවධාරණය කරන දේ. එතකොට තමන්ගේ වෘත්තියෙහි නියැලෙන කෙනා ධර්මානුකූල සහ නිත්‍යානුකූල සදාචාර සම්පන්න වෙන තරමට එයාට ඒ උතුම් නිවන් මඟ දුරස් වෙන්නේ නැහැ. ඒ උතුම් අවබෝධය ඈතට යන්නේ නැහැ. ධර්මානුකූල වෙන්න ඕන, නිත්‍යානුකූල වෙන්න ඕනි, සදාචාර සම්පන්න වෙන්න ඕන. මොකද ධර්මානුකූල වීම කියලා මම විශේෂයෙන් මතක් කරන්නේ සමහර නිත්‍යානුකූල දේවල් තියෙනවා ධර්මානුකූල නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් නිත්‍යානුකූලව කෙනෙකුට ගවඝාතකාගාරයක් පවත්ව ගන්න පුළුවන්. නිත්‍යානුකූලව සත්තු මරලා විකුණන්න පුළුවන්. නිත්‍යානුකූලව මත්ද්‍රව්‍ය මත් වතුර විකුණන්න පුළුවන්. නිත්‍යානුකූලව වසවිස විකුණන්න පුළුවන්. කෘමිනාශක, වල්නාශක ඔය කියන දේවල් විකුණන්න පුළුවන්. නිත්‍යානුකූලව පුළුවන්. හැබැයි නිත්‍යානුකූල වුණාට එය ධර්මානුකූලද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. එවැනි ව්‍යාපාර. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ නොකල යුතු ව්‍යාපාර කියලා විශේෂයෙන්ම අඳුන්වලා දුන්නා. නොකල යුතු දේවල් ආයුධ, සත්ව වෙළඳාම, මාංශ වෙළඳාම, ඊළඟට වසවිස වෙළඳාම, මත්ද්‍රව්‍ය මත් වතුර වෙළඳාම, මේ වගේ දේවල් කරන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ ඍජුවම අවධාරණය කළා තිනවා. ඒ ව්‍යාපාර කරන්න එපා කියලා. මොකද හේතුව ඒවා කොච්චර නිත්‍යානුකූල වුණත් එවැනි වෘත්තියක එවැනි ජීවිකාවකින් කවුරු හරි කෙනෙක් තමන්ගේ ධනය සම්පාදනය කරන්න පටන් ගත්තොත් සිද්ධ වෙන්නේ එයාට හැමතිස්සෙම අනුන්ගේ ජීවිත එක්ක යම්කිසි ආකාරයකට භයානක සෙල්ලමක නියැලෙන්න වෙනවා. අවියාවුද විකුණන්න ඕනේ මොකටද? අවියාවුද විකුණන්න ඕන කවුරු හරි මරන්න. ඒක ආරක්ෂාවට මරනවා කියන්න පුළුවන්, රට රැක ගන්න මරනවා කියන්න පුළුවන්, ජාතිය රැක ගන්න මරනවා කියන්න පුළුවන්, ආගමේ නාමයෙන් මරනවා කියන්න පුළුවන්. එක පන්තියකට බලයත් වෙලා තියෙනවා, ඒ නිසා ඒ පන්තියෙන් සාධාරණයක් උදා කරගන්න මරනවා කියන්න පුළුවන්. මරණමා කියන එකට විවිධ හේතු ඉදිරිපත් වෙනවා. දේශපාලනික කාරණා, සමාජ කාරණා, ජාතික ආගමික සංස්කෘතික කාරණා, මෙන්න මේ මත මරන්න වෙනවා. හැබැයි ආයුධ කියන එක හදන්නේ මොකක් හරි හේතුවකට මරන්නනේ. ආයුධ විකුණන්නේ කෙනෙකු මරන්නනේ. අර නිකන් නෙවෙයි කියන්නේ කඩුව මේ යුද්ධෙට නැතුව කොස් කොටන්නද කියලා. ඒ කියන්නේ මේ ඒවා හදන්නේ කෙනෙකු ඝාතනය කරන්න. ඉතින් එවැනි ව්‍යාපාර බුදුදහම අනුමත කරන්නේ නැහැ. එවැනි ව්‍යාපාර බුදුදහම අනුමත කරන්නේ නැහැ. මොකද ඉතින් බෞද්ධයන්ගේ අරමුණක් තියෙනනේ බෞද්ධයන්ට. එහෙම අරමුණක් නැති අය ඒව කරගත්තයි කියලා බුද්ධ ආගම ගිහිල්ලා නැහැ. ඕගොල්ලෝ මොකද ඕවා කරන්නේ? ඕවා මේ අපේ ආගම අනුමත කරන්නේ නැති වැඩ කියලා එහෙම කාටවත් බලපෑම් කරන්න බුදුදහමේ කිසිසේත්ම මේ යන්නේ නැහනේ. එතකොට ඒවා මිත්‍යාදීව ඒවා බුදුදහම කිසිසේත්ම ඍජුවම මිනිස් ජීවිතවලට සත්ව පැවැත්මට මනුෂ්‍ය පැවැත්මට හානිකර වෙන ව්‍යාපාර හෝ යම් වෘත්තින් බුදුදහම කියන්නේ පුළුවන් තරම් ඒවයින් වළකින්න ඕන කියලා. පුළුවන් තරම් වළකින්න. මොකද කාටවත් ගිනි පිඹලා සල්ලි හම්බ කරලා
ඒ වයින් ඔබ මේ ආත්මය යම් සැපයක් විඳින්න පුළුවන්. ඒත් ඉතින් ඒක ඊළඟ භවවලට ඒ කර්ම විපාක ගෙනියන්න වෙනවනේ. ඉතින් අර ඒකේ 47 කියන ආයුධය AK-47 කියලා මං හිතන්නේ රයිෆල් එකක් තුවක්කුවක් නිර්මාණය කරපු මිනිස්සයා පසුව ඔහු ගැන පුදුම විදියට කලකිරුණා කියලා ඔහුගේම ප්‍රකාශනවල සඳහන් වෙනවනේ. මොකද හේතුව ඔහුගේ මේ නිර්මාණය නිසා ඔහුගේ ජීවිතේදීම ඔහු දැක්ක මිනිස්සු මැරලා වැටෙන හැටි. අහිංසකයෝන්ගේ පපු කැවුතු ඉරාගෙන යන්න වෙඩි තියෙන හැටි. ඔලු කුඩු වෙන්න වෙඩි තියෙන හැටි. එයාටම කලකිරුණා කියලා කියනවා ඇයි මම මේ වගේ එකක් හැදුවේ කියලා. ඔය පරමාණු බෝම්බ හදපු ඔය ඔක්කොම පස්සේ මේ ලෝකෙදිම විඳෝලා තියෙනවා. හරියට විඳෝලා තියෙනවා. ඒගොල්ලොන්ගේ පාපෝච්චාරණක් තියෙනවා ඔවුන්ගේ ලිපි ලේඛනවල සහ ඔවුන්ගේ ජීවිත කතාවල. යාර පුදුරජාණන් වහන්සේ දේශනා කළානේ ඕක ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්ත තප්පති පාපම් මේ කතන්ති තප්පති බිහියෝ තප්පති දුග්ගතින් ගතෝ කියලා. ඒ කියන්නේ වැරදි ආකාරයේ ක්‍රියාවන් කළොතින් මෙලොවම යම්කිසි ආකාරයකට තැවීමකට යාට යන්න වෙනවා. පරලොවත් එයාට තැවීමක් අත් වෙනවා. ඉතින් මේ මෙලොව පරලොව දෙකේම තැවෙන්න වෙන දේවල් තමන්ගේ ජීවත් වීම වෙනුවෙන් කරන්න එපා කියලා ඉල්ලීමක් බොහොම අහිංසක ඉල්ලීමක්. සියලු සත්වයෝ වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ කරපු බොහෝම අවිහිංසක හරි සාධාරණ මඟ පෙන්වීමක් නේ. හාල් විකුණන්න එපයි කියලා නෑනේ. ගඩොල් විකුණන්න එපයි කියලා නෑනේ. හට්ටි හැලි බලන් විකුණන්න එපයි කියලා නෑ. තෙල් විකුණන්න එපයි කියලා නෑ. උන්වහන්සේ එපයි කියලා තියෙන්නේ ආයුධ විකුණන්න. ඊළඟට මත් වතුර මත්ද්‍රව්‍ය විකුණන්න. ඊළඟට තව සතෙක්ව මරලා දාලා ඒක විකුණන්න. සත්තු මරලා විකුණන්න. මේ විදිහේ ඊටාම තව කෙනෙකුගේ ජීවිත පැවැත්මට ප්‍රශ්නයක් වෙන දේවල්. වහල්ලු විදියට මිනිස්සු විකුණන්නේ ඒවා එපා කියලා තියෙනවා. ඒවා වැරදි නෙවෙයි, ඒවා හරි සාධාරණ ඉල්ලීම්. ඒවා ඊටාම මේ ලෝකේ කොයි ආගමක් අදහන මිනිස්සෙකුට උනත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ යෝජනාවලට පටහැනි වෙන්න පුළුවන්ද? ඒවා ඊටාම සාධාරණ දේවල්. ඉතින් මම හිතන්නේ බුදුදහම දන්න, බුදුදහම අනුගමනය කරන, බුදුදහම පිළිපදින කෙනෙක් පුළුවන් තරම් මේ කියපු දේවල් වලින් වසවිස අවියාවුද සත්තු මරලා විකිනිල්ල ඒ ආදී දේවල් වලින් මත්ද්‍රව්‍ය විකිනිල්ල ඒ ආදී දේවල් වලින් පුළුවන් තරම් අයින් වෙන්න බලන්න. දැන් සමහර වෙලාවට දීවරයෝ ඉන්නවා, ඒගොල්ලොන්ට ඇත්තටම එහෙම අයින් වෙන්න අමාරුයි. ඒගොල්ලෝ එතන ඉපදිලා තියෙනවා, ඒක ඒගොල්ලොන්ට කරගෙන යන්න වෙලා. ඒත් මම ඔය ඒ වගේ දීවර වෘත්තියේ නියැලෙන අය මගෙන් අහලා තියෙනවා, මොකක්ද ආමුදුරෝ දරුවෝ ටිකට කණ්ඩ දෙන්නේ මේක කරලා. ඉතින් මොකද කරන්නේ දැන්? මම මේක අතාරින්නේ කොහොමද? ඇත්තටම දැන් සමහර දේවල් එයාට අතාරින්න බැරි තරම් බරපතල ප්‍රශ්න තියෙනවා මිනිස්සු. ඉතින් මම ඒ වගේ අයට ඇත්තටම දීලා තියෙන්නේ අඩුම ඔයා මාසෙට දවස් කීපයක්වත් ඒ වෘත්තියේ නියැලෙන්නේ නැතුව ඉන්න. සිල් ගන්න 4 පොයට හරි 15කට හරි යන්නේ නැතුව ඉන්න. ඒකත් අඩුම තමන්ගේ මනසට මේක වැරදි කියලා, මේක කරන්න හොඳ නැති එකක් කියලා පුහුණු කරවීමක්. ඊළඟට මම ඒගොල්ලොන්ට යෝජනා කරපු දෙයක් තමයි, හරි දැන් මාළුව මරලා විකුණන්නේ ඔයා විනෝදෙට නෙමෙයිනේ. ඔයා උත්සාහ කරන්න ඔයාගේ අතින් වෙන කිසිම සතෙක්, මදුරුවෙක්වත් කුරා කූඹියෙක්වත් මරන්න නැතුව ඉන්න.
ඊළඟට ඔයා උත්සාහ කරන්න ඔයාගේ දරුවෝ මේ වෘත්තියට ඇදලා දාන්නේ නැතුව ඉන්න. එතකොට මගෙන් අහන්න එපා කවුරු හරි කෙනෙක් එතකොට රටේ මාළු අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ කවුද? කරෝල අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ කවුද? සාඩින් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ ඕවා මගෙන් අහන්න එපා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ නිවන් දකින්න හිතන මිනිස්සෙක් නම් ඒ මිනිස්සයා නොකර ඉන්න ඕන දේවල් විතරයි. මගෙන් අහලා වැඩක් නැහැ අරවා. ඒ වහ ගන්න දීවර අමාත්‍යාංශෙන් ගිහිල්ලා. ඒක අහගන්න ඕන රජයෙන්. දැන් අපට බුදුහාමුදුරුවෝ කියන්නේ නිවන් දකින්න උගන්වපු ශාස්ත්‍රවරයෙක්නේ. ඒ ශාස්ත්‍රවරයා යම්කිසි ගිහියෙකුට ඒ නිවන් මඟ සාධනය කරගන්නට ඕනි නම් එහෙම නැත්තම් බලින් කාටවත් කියලා නෑ. ඕන නම් එයා එහෙම සත්තු මැරීමෙන් එවැනි දේවල් වලින් වළකින්න ඕනේ. අටුම Tamanට වළකින්න බැරි තරම් හිර වෙලා නම් ඊළඟ පිරිස හරි වළක්ව ගන්න හරි යම් උත්සාහයක් දරන්න ඕන. එයාට දිනපතා කිරීමෙන් වැළකීලා දවසක් දෙකක් හරි ඒ මාසෙකට දවස් දෙකක් හරි සීලයක පිහිටලා අද මම මේ සිල්පදේ රැකගෙන ඉන්නවා කියලා එහෙම ඉන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා ක්‍රම. අනිත් සිල්පද ටික යාට දිවිහිමියෙන් රකින්න පුළුවන්. ඒ වගේ තියෙනවා ක්‍රම. නමුත් අර බුදුහාමුදුරන්ගේ දේශනාව තමයි නිවන් දකින්න හිතනවා නම් ගිහි ගෙදර ඉඳන් ධර්මයේ පුහුණු වෙලා එයත්ෝ අනිවාර්යයෙන්ම වළකින්නට ඕනේ ව්‍යාපාර තියෙනවා. ඊළඟට දැන් කෙනෙක් කියන්න පුළුවන් අනේ අපි නම් ඔය මත්ද්‍රව්‍ය මත් වතුර විකුණන්නේ, අපි විකුණන්නේ මේ ලෝලු, අපි විකුණන්නේ හාල්, අපි විකුණන්නේ මේ මාළු පාන්. ඔය විදියට එහෙම කියන්න පුළුවන් අපි හරි ධාර්මිකයි. ඒ අතින් බැලුවම අපි කොච්චර වාසනාවන්තද. අපිට කොච්චර ලොකු දෙයක්ද අපි තෝරගෙන තියෙන අපේ තාත්තලා තෝරගෙන තියෙන වෘත්තිය හරි හොඳයි නේද? ඔව් ඇත්ත. බැලුවල්මට ඒ වෘත්තිය හොඳ ඒවා. අර බුදුහාමුදුරුවෝ එපයි කියපු ලයිස්තුවේ නෑ. ඒ වුණාට දැන් ඒ වෘත්තිය හරි ධාර්මික හෝ නිත්‍යානුකූලව සදාචාර සම්පන්නව යුක්තිගරුකව කෙරුවොත් විතරයි මතක තියාගන්න එයා දැහැමි ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්නේ. අනාකුලාච කම්මන්තා කියන බණපදේ පුහුණු වෙන කෙනෙක් වෙන්නේ එතකොට. දැන් පනිස් හදන මිනිහට බැරිද මෙන්න මෙච්චර ග්‍රෑම් ප්‍රමාණයක් තියෙනවා කියලා පුම්බල පෙන්නලා ඒ ග්‍රෑම් ප්‍රමාණය නැතුව ඒක හදන්න බැරිද? පුළුවන්. එතකොට එයා මොකද කරලා තියෙන්නේ? වංචාවක් කරලා තියෙනවා. එතකොට එයාගේ වෘත්තියේ නම හින්දා, ව්‍යාපාරේ නම හින්දා එයා දැහැමි මිනිහෙක් වෙන්නේ නැහැ. මේ ඔක්කොම කියන්නේ නිවන් දකින්න ඕන නම්. මේ ඔක්කොම කියන්නේ තමන්ගේ ගෙදර ඉඳන් ගෘහ ජීවිතයේ ගෙවන ගමන් යම් කිසි කෙනෙකු එයාගේ විමුක්තිය සාධනය කරගන්න ඕනෑ කියලා හිතනම නම් එයා පුහුණු වෙන්න ඕන දේවල්. නෑ මට එහෙම එකක් ඕනේ නෑ කියලා හිතන කෙනෙකුට මේක අදාළ කරගන්න එපා. එයා ඔළුවේ බරක් ඇති කරගන්නත් එපා. මේවා මේ කරදර කරනවා වගේ කියලා හිතලා. එහෙම හදාගන්න එපා. හැබැයි කාට හරි ඕනි කෙනෙකුට තමයි මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ තියෙන දේ මම ඔබට කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් දැන් තමන්ගේ වෘත්තියේ නම ඒ ව්‍යාපාරේ නම ඒ ව්‍යාපාරේ විකුණන දේවල් මතම කෙනෙකු කල්පනා කරෝතින් එහෙම මේ මම හරි සාධාරණ දැහැමි වෘත්තියක නියැලෙන අය අපි නම් අර බාර් කරන අය වගේ අපාය යන්නේ නේද? දැන් බාර් කරන අය ගත්තොත් ඒගොල්ලෝ කරන්න එපා කියපු ව්‍යාපාරයක් කරලා අකුසලයක් කරගන්නවා මිසක මම දන්න තරමට ඒගොල්ලෝ කාලේ බෝතලේ ඉල්ලුවොත් කාලේ බෝතලේ තමයි දෙන්නේ. කාල හොරට මැනලා දෙන්නේ නැහැ නේ. එහෙම හොරට මනින්න පුළුවන් හැලි අරක්කුනේ. හොර අරක්කුනේ. කසිප්පුනේ එහෙම මනින්නත් ඒවත් බෑ. ඒවා හරියටම බොන මිනිහා දන්නවා කාලා කොච්චරද කියලා.
වාගේ කොච්චරද කියලා. එතකොට දැන් එහෙම දැන් අනිත් ව්‍යාපාර කරන මිනිස්සුන්ට පුළුවන් ඒ වගේ ගොඩාක් වංචා කරන්නනේ. දැන් මේ මේඩ් ඉන් ජපාන් කියලා ගහපු පෙට්ටිවල තියෙන්නේ මේඩ් ඉන් චයිනා ඒවා. ඉතින් ඒවා අර තුලා කූට, මාන කූට, කංශ කූට, හොරට කිරණ, හොරට මනින, එකක් පෙන්නලා එකක් දෙන, එහෙම මේ ඒ වගේ පුදුම වංචා පුදුම දේවල් ව්‍යාපාර කරද්දි මිනිස්සුන්ට කරන්න පුළුවන්. එතකොට කවුරු හරි එක්කෙනෙක් ඔළුවේ බොරුවට නිකන් හදාගන්න එපා මනස්ඝාතයක්. මාම හරි ධාර්මිකයි පේනව නේද ආමුදුරුවෝ කිව්වා බුදුහාඳුරුවෝ කියලා තියෙනවා කියන්නේ මේ වගේ වෘත්තීන් කළොත් අපාය යන්නේ නැහැ කියලා. කොච්චර හොඳ දැහැමි වෘත්තියක්ද කියලා මේ තමන්ගේ වෘත්තියේ තියෙන නම අනුව නම් කල්පනා කරන්න එපා. ඒක කරන විදිය අනුව තමයි ඒක දැහැමිද නැද්ද කියලා තීරණය වෙන්නේ නේ. ඒක දැහැමිද නැද්ද කියලා තීරණය වෙන්නේ ඒක කරන විදිය අනුව. ඒකෙදි ඔබ නිත්‍යානුකූලද, සදාචාර සම්පන්නද, යුක්තිගරුකද, ධර්මගරුකද? ඒ මත. ඒ හින්දා අර ඍජුවම එපා කියපු කර්මාන්ත තියෙනවා. ඍජුවම එපා කියපුවා. කර්මාන්ත එපා කියලා නෙමෙයි මේ කියලා තියෙන්නේ. වැරදි කර්මාන්ත කරන්න එපා කියලානේ. වැරදි කර්මාන්ත එපා කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ කියලා තියෙන්නේ. මොකද ඒ වහින්දා ඉතින් ලෝකේ නම් ඉතින් බලවත් රටවල් බලවත් ජාතීන් කියලා පිරිසක් බිහි වෙලා ඉන්නවා. ඇත්ත ඉතින් මේ බලවත් රටවල් වල ප්‍රධාන ව්‍යාපාර ටික තමයි ඔය මං කියපු ව්‍යාපාර. බුදුරජාණන් වහන්සේ එපයි කියලා දේශනා කරපුවයින් තමයි ඒ බලවත් රටවල් මේ ගොඩක් මේ ව්‍යාපාරිකව දියුණු වෙලා තියෙන. කියන්නේ ලොකු සල්ලිකාරයෝ වෙලා තිනවා. ආයුධ විකුණලා කොච්චර සල්ලි හම්බ කරනවද? වැරදි විදියට විශාල බුදුහාමුදුරුවෝ එපයි කියපු જાතියේ ව්‍යාපාර ජාලාවන් පවත්වාගෙන කියලා කොච්චර දියුණු වෙලාද ඇත්ත. කෙනෙක් අහනවා මගෙන් ඉතින් දැහැමි මිනිස්සු හැමතිස්සෙම එක තැනනේ අධාර්මික මිනිස්සුනේ ඔක්කොම උඩට ගිහිල්ලා තියෙන්නේ. ඔක්කොම උඩට ගිහිල්ලා තියෙන්නේ අධාර්මික මිනිස්සුනේ කියලා. කොහොමත් ඉතින් මේ ලබු කැට උඩ ආවට තිරුවානගල් උඩ තියෙන්නේ නැහනේ. කළුගල් වතුරක මතු පිට තියෙන්නේ නැහනේ. ලබු කැට නම් තියෙනවා. ප්ලාස්ටික් කෝප්ප නම් තියෙනවා. හැබැයි රත්තරන් භාජනයක් දැම්මොත් එහෙම වතුරටනේ. ඒක බරින්ද යට යනවනේ. බරට යට යනවා. ඒක තමයි ස්වභාවය. ප්ලාස්ටික් කෑල්ල මතු වුණාට යකඩ කෑල්ල යට යනවා. ඉතින් ඒක උඩට ඇවිල්ලා මතු පිටට ඇවිල්ලා ගොඩක් හිස් දේවල්, බොල් දේවල් බොහොම බලවත්. බොහොම බලවත්. ඒක ඇත්ත. හරි සල්ලි තියෙනවා. දැන් බලන්න. හූනියම් කරන්න පටන් ගත්තා. ගුරුකම් කරන්න පටන් ගත්තා. කාගේ හරි පවුල් කඩන හරි පවුල් එකතු කරන හරි ගියපු අය ගෙන්නන හරි ගෙන්නපු අය ආපු අය යවන හරි ඔහොම විවිධ තියෙන්නේ හුනියම් ක්‍රම. දැන් ඔය වගේ දේවල් කරන්න පටන් ගත්තොත් උඩට යන්නේ නැද්ද කෙනෙක්? පොහොසත් වෙනවා. උඩට සල්ලි තියෙනවා. සල්ලි නැත්තම් කොහමද ඇඩ්වර්ටයිස්මන්ට් දාලා පත්තරවල විශාල දැන්වීම් දාලා ඔවා කරන් යන්න බැරි පුළුවන් වෙන්නේ කොහොමද නැත්තම්? හැම සතියකම එහෙම දැන්වීම් දාන්න හොඳට සල්ලි තියෙන්න එපා. එච්චරට මිනිස්සු එන හින්දානේ එහෙම දාන්නේ. එතකොට ඔබ හොඳට අවබෝධ කරගන්න. ඒගොල්ලෝ එහෙම සල්ලි තියනවා වෙන්න පුළුවන්, බලය තියනවා වෙන්න පුළුවන්, හැමතැනම පිළිගන්නවා වෙන්න පුළුවන්. ඒ ඔක්කොම ඇත්ත. බලගත්ු රටවල් කියයි, බලගත්ු ජනතාවක් කියයි. ඒත් ඉතින් දවසක ඒගොල්ලෝ තනියම ඉඳන් කල්පනා කරනවා. මම කලේ මොනවද? කල්පනා කරන දවසක් එනවනේ. මට ඔබට අපි මේ හම්බ කරන විදි ගැන කල්පනා කරන දවසක් එනවා. එදාට අත්තානං නූපවදති. තමන්ගෙන් තමන්ට චෝදනාවක් නොවන මට්ටමේ දේ කරගන්න කියලා තමයි කියන්නේ.
සබ්‍රහ්මචාරී පුට්ටෝ නමංකු. ඒ කියන්නේ අනිත් එකට ජීවත් වෙන අය අතර නිකන් ඔළුව හංග ගන්න වෙන දේවල් කරන්න එපා කියලා. සහ විශේෂයෙන්ම මේ හෘදය සාක්ෂියෙන් Tamanට වද දෙන විදිහේ වෘත්තියක නියැලෙන්න එපා කියලා. ඒ තනයෙන් උඩට ගිහිල්ලා එහෙම යම් කාලයක් ටික කලක් කෙටි කලක් වැජ වෙන්න පුළුවන්. ඉතින් කොහොමත් කිරි දෝපු ගමන් මිදෙනවා කියලා එකකුත් නැහැනේ. කිරි මිදෙන තරම්වත් ඉක්මනට කර්මය පැහැබලා ඇවිල්ලා විපාක දෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. කර්මය ඉතින් පැහැවන්න කර්මය විපාක වාර විදියට සැකසෙන්න වෙලාව ගන්නවා. අර ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ Tamanට විපාක ඇවිල්ලා තියෙනකොට බලන් ඉන්නවා දැන් මට ඇවිල්ලා නම් අහවල්ලුන්ට ඇවිල්ලා නැත්තේ ඇයි? එතකොට කර්මය හරි අසාධාරණද? මම දන්න තරමට මේ ලෝකයේ ඔය නීතිය අධිකරණ ඔය ඔක්කොම අසාධාරණ වැඩ කරත් ගුරුවරු දෙමව්පියෝ හාමුදුරුවරු ඔය ඔක්කොම අසාධාරණ වැඩ කරන්න පුළුවන්. හැබැයි කර්මයයි කර්ම විපාකයයි නම් එහෙම අසාධාරණයක් කරන්නේ. ඒ ගැන නම් වද වෙන්න එපා. කර්මයයි කර්ම විපාකයයි කියන එක හරි සාධාරණයි. ඒකේ පුදුම සාධාරණයි කියන්නේ මං කරන කිසිම පවකට ඔබට දඬුවම් ලැබෙන්නේ නැහැ. ඒක තමයි කර්ම විපාකයේ තියෙන සාධාරණත්වය. ඔබ කරන කිසිම පාපයකට මට දඬුවම් ලැබෙන්නේ නැහැ. නීතියේව වෙන්න පුළුවන්. කර්මය එහෙම කරන්නේ. නීතියෙන් සමහරු කරපුවට සමහරු හිරේ යනවානේ. සමහරු එළියේ ඉඳිද්දී සමහරු ඇතුලේ දුක් විඳිනවා. ඒ නීතියනේ. එහෙම තමයි. මේ සම්මුති ලෝකේ ඕන එකක් වෙන්න පුළුවන්. උසාවිය ඇතුලේ, ගෙවල් ඇතුලේ, ඉස්කෝල තුල, පන්සල් තුල ඕන තරම් අසාධාරණ වැඩ වෙන්න පුළුවන්. අයුක්ති සහගත වැඩ වෙන්න පුළුවන්. පල්ලියේද, කෝවිලේද, දේවාලයේද ඔය හැමතැනම වෙන්න පුළුවන්. අසාධාරණ වැඩ. අයුක්ති සහගත වැඩ. කර්මය නන්නේ. ඔබ කරන ඒවා විතරයි ඔබට එන්නේ. අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති. එන මං කරන පව් වලට ඔබ අපිරිසිදු වෙන්නේ නැහැ. ඔබ කරන පව් වලට මං අපිරිසිදු වෙන්නේත් නැහැ. අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජති. මම කරන යහපත් දෙයින් මම පිරිසිදු වෙනවා. ඔබ කරන යහපත් දෙයින් ඔබ පිරිසිදු වෙනවා. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤෝ විසෝධේ. පිරිසිදුකම අපිරිසිදුකම කියන එක තමන් මත තීරණය වෙන එකක්. කාටවත් කවුරුවත් හොදන්න බෑ. කොච්චර ලස්සන ධර්මයක්ද කියලානේ. කොච්චර සාධාරණ ඉගැන්වීම්දනේ. මම ඔබට යෝජනා කරන්නේ ඔබ බෞද්ධයෙක් නම් තාම අරයට පළ දුන්නේ නැහැ. අපිටමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඕවා හිත ඉන්න එපා. එයාට පළ දුන්නත් ඔබට වැඩක් නැහැ, නැතත් ඔබට වැඩක් නැහැ. මොකද හේතුව එයා කරන ඒවා එයා ගෙනියන්නේ, ඔබ කරන ඒවා ඔබ ගෙනියන්නේ, හාමුදුරුවෝ කරන ඒවා හාමුදුරුවෝ ගෙනියන්නේ, ගිහියා කරන ඒවා ගිහියා ගෙනියන්නේ, අම්මා තාත්තා කරන ඒවා ඒගොල්ලෝ ගෙනියන්නේ, දරුවෝ කරන ඒවා ඒගොල්ලෝ ගෙනියන්නේ. කාගේවත් ඒවා කවුරුවත් අරන් යන්නේ නැහැ. මොකද ඉතින් අපරාධේ කියන්න බෑ. කර්මය කියන එක කම්මස්ස කෝම්මිනේ. කර්මය ස්වභාව කොට ඇති අයනේ අපි. කම්ම බන්දු. කර්මය තමයි නෑදෑ අපි. කර්මය තමයි නෑදෑ. නෑදෑ. සාමාන්‍ය නෑදෑ ඔය එන්නේ සෝනගාවට විතරයි. කර්මය ආත්ම ගණන් එනවා. මතක තියාගන්න. ආත්ම ගණන් එනවා. බුදු වෙලත් ආවා. අග්‍ර ශ්‍රාවක වෙලත් කර්ම විපාක ආවා. මුගලන් මහරහතන් වහන්සේ ගුටි කාලා පිරිනුවම් පෑවුවා. හරියට ගුටි කෑවගේ හොරු රැලකක. කර්ම විපාකනේ. භාග්‍යවතුන් වහන්සේ නිന്ദා පහස විඳ සමහර වස් කාලවල ඊටාම දුෂ්කර ආහාර ලැබෙමින් නේ. ඒ කම්මස්ස කෝම්මි කර්මයේම ස්වභාව කොට ඇති කෙනෙක් සංසාරේ කරපුවා එනවමයි නේ. ඊළඟට දෙවෙනි කාරණේ
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකක්ද? අපි කර්ම විපාක අපිට ජීවිතේට එන බව අඳුනගෙන අපි අපේ වැඩ කරගත්ත නම් ඉවරයි. අපි අපේ කටයුතු කරගන්න ඕන. කර්ම විපාක අපිට එන බව දැනගෙන. අපි කරන හැම කර්ම විපාකයකටම, ඒ කියන්නේ අපි කරන හැම කර්මයකටම අපි අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න ඕන. ඒක තමයි යථාර්ථය. මම ඔබ අපි කවුරුත් මුහුණ දෙන්න ඕන. අපිට තියෙන්නේ හැම තිස්සෙම අපි ගැන වග වෙන්න. අපි ගැන හැම තිස්සෙම වග වෙන්න ඕන. මොකද හේතුව අපි කරන ක්‍රියාවට වෙන කෙනෙකුට වගකීම දෙන්න බෑ. අපි කරන කර්මෙට වෙන කෙනෙකුට විපාක දෙන්න බෑ. ඒ නිසා අරයා හැදෙනකම් මෙයා හැදෙනකම් අරයා හදන්න මෙයා හදන්න යන්න එපා. බෑ. ඒකේ ඇත්ත වශයෙන්ම අපිට තියෙන්නේ අපේ කර්ම ගැන වගකීම අපිට ගන්න විතරයි. සමහර වෙලාවට අපේ දුර්වලකම් නිසා සමහර කර්ම කරනවා. සමහර වෘත්තීන් එළියලෙනවා. සමහර වැරදි ජීවන ප්‍රතිපදාවන් එළියලෙනවා. සමහර වැරදි විදියට සල්ලි උපයනවා. වැරදි විදියට සල්ලි පරිහරණය කරනවා. ඔය වගේ වැරදි ආජීවයන් අපි ගිහිද පැවිදිද කියලා නෑ. ඕන කෙනෙක්ගේ ගාව අඩු වැඩි වශයෙන් තියෙන. හැබැයි මතක තියන් ඉන්න ඕන. ඒවට විපාක එනවා. ආමුදුරුවෝ වෙච්ච මටත් එනවා. ගිහියා වෙච්ච ඔබටත් එනවා. අපි කවුරු හරි කෙනෙක් අපි අනිකාව රැවට්ටුවොත්, නැති දේවල් පෙන්නුවොත්, නැති දේවල් පෙන්නලා රවට්ටලා අනුන්ගෙන් දේවල් ගත්තොත් එවැනි ජීවිකාවක නියැලුනොත් නේ ගොඩක් ප්‍රශ්න එනවනේ. ඒ හින්දා ඔබ අනිවාර්යෙන්ම තාම බුද්ධිමත්, ඊටාම ප්‍රඥාවන්ත කෙනෙක් විදියට උත්සාහ කළ යුත්තේ ඔබ ගැනනේ. ඔබ ගැන වගකීමක් ගන්න. අනුන්ගේ කර්ම විපාක ගැන කල්පනා කර කර සිටින කෙනෙකු බවට ඔබ පත් වෙන්න එපා කියන එක තමයි මේ යෝජනාව. ඔබ වග වෙන්න ඔබට ලැබෙන කර්ම විපාක ගැන. නේ? ඔබට ලැබෙන කර්ම විපාක. ඔබ කරපු දේවල් ගැන. ඒ ගැන ඔබ වග වෙන්න ඕන. මම වග වෙන්න ඕනේ ඒ ගැන. එතන තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ. ඒකනේ කිව්වේ තමා හිසට තම අතමය සෙවණැල්ලනේ. තමා හිසට තම අතමය සෙවණැල්ල. තමන්ට තමන් තමයි. අත්ත දීපා විහෙරත. අත්ත සරණා අනන්‍ය සරණා. තමන්ට තමන්මයි. තමන්ට දිවයින වෙන්න ඕනි තමන්මයි. ඉතින් ඒක හොඳට ඔබ මම අපි කවුරුත් අවබෝධ කරගන්න. මේකෙන් කියන්නේ නෑ කෙනෙකුට යහපත් වෙන්න, නිවැරදි වෙන්න මඟ පෙන්වීමක් කරන්න එපා. ආයාල කරන කර්ම යාලා ගෙනියයි නෑ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව සත්පුරුෂයෙක් නම්, බුද්ධිමත් මිනිස්සෙක් නම්, අඩුම මනුස්ස ගති තියෙනවා නම් අනිත් එක්කෙනාට පුළුවන් තරම් නිවැරදි වෙන්න උදව් කරන්න ඕන. ඒක අත්‍යවශ්‍යයි. තමන්ගේ නිවැරදිභාවය වෙනුවෙන් තමන් අපකැප වෙන්න ඕන. හැබැයි අනුන්ට පුළුවන් තරම් යහපත් වෙන්න උදව් කරන්න ඕන. දැන් මොකද ඔය අපේ ජීවිත ගත්තොත්, අපේ වැඩිහිටියන්ගේ ජීවිත ගත්තොත්, ඒ සියලු දෙනාම අපිට හොඳ නරක කියලා දීලා තියෙන්නේ ඒගොල්ලෝ 100%ක්ම හොඳ වෙලා නෙමෙයි. ඒ කියන්නේ නරක කෙනෙක් තාම නරකක ඉන්න කෙනා වුණත් හොඳ දෙයක් කියලා දෙනවා නම් ඒකට අපි ගරු කරනවා. එච්චරයි. හොඳ දේ හොඳයි. හැබැයි හොඳ දේවල් කියලා දුන්නා එයා කරපු නරකට එයාට විපාක එන්නේ නැද්ද? එනවා. මටත් එනවා. ඔබටත් එනවා. වැඩිහිටියෙක් වැරදි කළා නම්, නරක වැඩ කළා නම් ඒක එයාටත් එනවා. ගුරුවරුද, දෙමව්පියෝද ඒක කවුද කියලා නැහැ. අපිට හොඳ දේවල් කියලා දීලා තියෙන්න පුළුවන්. ඒකෙන් ඒ කියලා අහපු එක්කෙනා හොඳ ජීවිතයක් ගත කළා වෙන්නත් පුළුවන්. ඒ ආනිසංස ලැබෙයි. හැබැයි මතක තියාගන්න. තමන්
නරකක ඉඳගෙන හොඳ දේවල් අනුන්ට කියලා දුන්නොත් ඒකේ විපාකය නේ ඒකේ විපාකය Tamanට අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවා. ඒකේ විපාකය Tamanට ගෙවන්න වෙනවා. ඒක ඊටාම බුද්ධිමත්ව ඔබ අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන. තාම බුද්ධිමත්ව. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ අපිට අවධාරණය කරලා තියෙන්නේ. ඉතින් සම්මා කම්මන්ත තුල දියුණු වෙන්න තියෙන බාධක මොනවද? ඒ කියන්නේ නිවැරදි කර්මාන්ත කරමින් අනාකුලාච කම්මන්තා කියලා නිරවුල් නිවැරදි යහපත් කර්මාන්ත කරන කෙනෙකුට තියෙන බාධක මොනවද? පළමු එක අලසකම. කම්මැලි වෙලා නම් ධර්මානුකූල වෘත්තියකින් සාර්ථක වෙන්න බෑ. කම්මැලි වෙලා බෑ. කම්මැලි වෙලා ධර්මානුකූල වෘත්තියක සාර්ථක වෙන්න බෑ. උත්හාන වීර්යය තියෙන්න ඕන. ඊළඟට නිසි කලමනාකරණයක් නැති නාස්තිකාරයෙක් වෙලා කවදාවත් දැහැමි වෘත්තියකින් සාර්ථක වෙන්න බෑ. නාස්තිකාරයෙකුට බෑ. ඒ නිසා ඔබ හොඳට අවබෝධ කරගන්න. නාස්තිකාරකම තුල නම් ඔබ හෝ මම ජීවත් වෙන්නේ අපිට නොහැකි නාස්තිකාරකමේ ඉඳගෙන අපිට සාර්ථක වෙන්න බෑ දැහැමි කර්මාන්ත කළා කියලා. අර පිරිමැස්මක් තියෙන්න ඕන. කලමනාකාරීත්වයක් තියෙන්න ඕන. කරන දේවල් වල හම්බ කරන ධනය ඒකින්ද බුදුරජාණන් වහන්සේ වෘත්තියක නියැලෙන ව්‍යාපාරයක් කරන ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකුට දේශනා කළේ භෝග විනාශ මුඛ ටික වහලා දාන්න. තමන්ගේ ධනය විනාශ වෙලා යන හේතු ටික කොහොම හරි වහලා දාන්න. ස්ත්‍රී ධූර්තයක් වෙන්න එපා. සුරා ධූර්තයක් වෙන්න එපා. සූදුවට යන්න එපා. හැම ප්‍රශ්නයක්ම පටන් ගන්නවා එතනින්. මොකද සාධාරණ විදියට ජීවත් වෙලා යුක්තිගරුක විදියට ජීවත් වෙලා නීතිගරුක විදියට ජීවත් වෙලා උඩට යන්න බෑ අර වැරදි ටික කරනවා නම්. ඒ කියන්නේ තමන් හම්බ කරන දේ තමන් නාස්ති කරගන්න ඇබ්බැහිවල ඉන්නවනම්. එවැනි ඇබ්බැහිවල ඉන්න අයට කවදාවත් මතක තියාගන්න නේ. හොඳට අවබෝධ කරගන්න කවදාවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ නීතිගරුක යුක්තිගරුක රස්සාවක් කරා කියලා හරියටම ඔබගේ ගමන ඔබ කලමනාකාරීත්වයක් නැතුව කළොතින්නේ කලමනාකාරීත්වයක් නැතුව කළොතින් සාර්ථක කරගන්න බෑ. කලමනාකාරීත්වයක් එක්කයි නිවැරදි දැක්මක වැරදි ඇබ්බැහි වලින් අයින් වෙලා කටයුතු කිරීම ඇතුලේ තමයි ඔබට මට දැහැමිව සාධාරණව ධර්මානුකූලව නිත්‍යානුකූලව යම් කිසි සාර්ථකත්වයක් ලබනවා නම් ලබන්න පුළුවන් වෙන්නේ. කම්මැලිකමෙන් කලමනාකරණයක් නැති නාස්තිකාරකමෙන් අපි පිරිහිලා යනවා. අපි විනාශ වෙලා යනවා. මොකද මේ ලෝක ජීවිතයේ කෙනෙකුගේ ලෞකික පැවැත්ම කියන එක නැති වෙලා ගියොත් ඒක පිරිහුණොත් ඒක බිඳ වැටුණොත් මතක තියාගන්න ලෞකික පැවැත්ම කියන එක බිඳ වැටිච්ච ගමන් ඒක සැලකිය යුතු බලපෑමක් වෙනවා ආධ්‍යාත්මික පැවැත්මට. මොකද තමන්ගේ ජීවිකාවක් නැතුව තමන්ගේ ජීවිතය තමන්ගේ දුවදරුවන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න ක්‍රමවේදයක් නැති වුණාට පස්සේ ඒ මිනිස්සු ආධ්‍යාත්මික පිරිහීම අනිවාර්යෙන් පටන් ගන්නවා. හොරකම් කරන්න, මත්ද්‍රව්‍ය මත් වතුර විකුණන්න, වෙනත් වැරදි දූෂිත ක්‍රියාකාරකම් වල නියැලෙන්න, රටට ලෝකෙට හානියක් වෙන දේවල් කියන්න කරන්න පටන් ගන්නේ මතක තියාගන්න ඒ විදියට යම්කිසි කෙනෙක් නේ ඒ විදියට යම්කිසි කෙනෙක් රටට ලෝකෙට හානි කර දේවල් කියන්නේ කරන්නේ එයා අර ලෞකිකව යම්කිසි පදනමක් නැති වුණාම එයාගේ ආධ්‍යාත්මික පරිහානියටත් ඒක බලපෑමක් වෙන නිසා. ඒ නිසා ඔබ ඒ ගැන ඊටාම හොඳ කැපකිරීමක් ඔබ හොඳ අවබෝධයක් ඇතුව ඔබගේ නිවන් මඟ සාධනය කරගන්න. මාත් වීරය කරන කෙනෙක්. ඔබත් වීරය කරා. අර වීරය කරන අතරතුරේ භාග්‍යවතුන් වහන්සේ
දේශනා කරපු දේවල් ඔබත් එක්ක සාකච්ඡා කිරීමෙන් මගේ වීර්යයටත් මා දරන උත්සාහයටත් උදව්වක් ලැබෙනවා. මොකද නැවත නැවතත් අපිට මතක් කරලා දෙනවා අපි යන ගමන ගැන. අපට අපේ මාවත ගැන නැවත මතක් කිරීමක් වෙනවා ධර්ම සාකච්ඡාවකදී. ධර්ම දේශනාවකදී. කර්මෙන් ගැලවෙන්න බෑ කාටවත්. ඊළඟට යම්කිසි කෙනෙක් මෙවැනි දේශනා ශ්‍රවණය කරනකොට එයත්න්ට අනිවාර්යෙන්ම තමන්ගේ ජීවිත ගැන යම්කිසි අදහසක් ලැබෙනවානේ. තමන්ගේ ජීවිත ගැන යම් අදහසක් ලැබෙනවා. යම්කිසි තක්සේරුවක් හම්බ වෙනවා. තමන්ට කැඩපතක් හම්බුණා වගේ තමන්ව පේන්න පටන් ගන්නවා. ඒකයි මේ දහම් සාකච්ඡා දහම් දේශනා සුදුසු වෙලාවල් වල අපි අනිවාර්යෙන්ම සිද්ධ කරන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ලෞකික ගමන යන ගමම්ම ගිහියෙක් ඒ ආධ්‍යාත්මික ජීවිතයට අදාළ දේවල් යටත් පිරිසෙන් ඇහුම්කම් දීමක්වත් කරන්න ඕනේ. එවැනි සාකච්ඡාවකට හරි සහභාගී වෙන්න ඕන. ඒකෙන් ඔබට ප්‍රයෝජනයක් මිසක අප්‍රයෝජනයක් අයහපතක් නම් කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැති බව මේ වෙලාවේදී ඔබට සිහිපත් කරන්නට ඕනේ. ඉතින් අද මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට යෙදුනේ අපේ සදහවත් ජීවක කොබ්බෑකඩුව මැතිතුමාගේ එම මැතිනියගෙත් ආරාධනාවෙන්. විශේෂයෙන්ම අපේ ජීවක කොබ්බෑකඩුව මැතිතුමා මේ දහම් දේශනාව අපිට සිද්ධ කරලා දෙන්නට කියලා ආරාධනා කළේ තමන්ගේ ජීවිතයට ආලෝකයක් වෙච්ච තමන්ට හරි මග නොමග මොකද්ද කියලා දීපු ඊටාම සම්භාවනීය වැදගත් ආදරණීය පියතුමෙකුගේ ගුණ අනුස්මරණය කරලා ඒ තමයි 3 අවුරුද්දකට කලින් මිය පරලොව ගිය අබේවංශ කොබ්බෑකඩුව මැතිතුමාගේ උදාර ගුණ අනුස්මරණය කරලා තමයි මේ උතුම් පින් කටයුත්ත අද සිද්ධ කළේ. ඉතින් ඊට අමතරව ඒ නෝනා මහත්මියගේ නමින් මිය ගියපු ආදරණීය පියාණන් වහන්සේටත් ඒ වගේම පවුලේ යහළුවෝ දෙන්නෙක් රත්නචන්ද්‍ර මහත්මයා චලක සල්පදෝරු මහත්මයා ඒ දෙපළටත් පින් අනුමෝදන් කරන්නට ඒ වගේම ඒ පරම්පරා දෙකේම මිය පරලොව ගියපු කොබ්බෑකඩුව පරම්පරාවේ ඒ වගේම අබේරත්න පරම්පරාවේ මිය ගියපු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත් මේ උතුම් පින් කටයුත්තේදී බලාපොරොත්තු වෙනවා. මම දන්නවා ඒ ඇත්තෝ මේ ධර්ම දේශනාවක් කරලා තමන්ගේ ආදරණීය තාත්තට පින් දුන්නේ නැහැ කියලා පිනේ අඩුවක් පාඩුවක් මදියක් ඇති අය නෙමෙයි. මොකද උතුම් ශ්‍රී දලදා වහන්සේගේ ඒ දියවඩන නිලමිතුමන්ලා විදියට ඉඳපු වැදගත් බෞද්ධ පරම්පරාවක අය විහෙර විහාර වල උතුම් මහා සංඝ රත්නය අසුරු නිසුරු කරමින් දම්පැන් දෙමින් ඒ වෙහෙර විහාරවල පැවැත්මට අතීතේ ඉඳලම කටයුතු කරපු ඊටාම සම්භාවනීය පවුලක පින්වත් තාත්තා කෙනෙකුගේ ගුණානුස්මරණය තමයි මේ සිත කරන්නේ. ඉතින් ඒ ආදරණීය පියාණන් වහන්සේට ඒ සේපාලි නුගවෙල කොබ්බෑකඩුව මාතාවගේ අනිකුත් දරුවන්ගේ ජීවක මහත්මයා ඇතුළු පියාණන් වහන්සේට ඒ වගේම හිටපු බොහොම වැදගත් අමාත්‍යවරයෙක් ඊටාම දුෂ්කර අවධියක යාපහුව වැනි ප්‍රදේශ දියුණු කරන්නට අප වෙච්ච බොහොම සත්පුරුෂ මහත්මයෙක් අබේරත්න හිටපු අමාත්‍යතුමා එතුමන්ට පින් අනුමෝදන් කිරීමත් මේ පින් කටයුත්තේදී අපේක්ෂා කරන්නට යෙදුණා. රැස් කරගත්ත සියලුම පින් කුසල් ඒ ඇත්තෝ අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා. ඒ වගේම මේ වසංගතයෙන් මිය ගිය සියලුම දෙනාටත් ඒ වගේම ඔබ විශේෂයෙන්ම ඔබගේ නමින් මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් ඒ වගේම රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු රණවිරුවන් ඇතුළු සියලු දෙනාටත් අපේ ලක්කිවි පදනමේ කල්යාණ මිතුරු මිතුරියන් දායක දායිකාවන් නමින් මිය ගිය සියලු දෙනාටත් මේ පින් අත් වේවා.
ඔබ අප නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වී උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කර ගනිත්වා ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු සියලු නෑයෝ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සම්‍යක් දෘෂ්ටික උතුම් පින් කැමති දෙවියෝ මේ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය විශේෂයෙන්ම අපේ ජීවක මැතිතුමාට එම මැතිනියට විතරක් නෙමෙයි දෙදෙනාගේම සුජීවත්ව සිටින ආදරණීය මව්වරු දෙපළ වන සේපාලි නුගබෙල කොබ්බෑකඩු ආදරණීය මාතාවටත් එවැගේම රංජනී අබේරත්න ආදරණීය මාතාවටත් ලැබේවා. ඒ දෙපළම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මම දන්නවා ඔබ දෙපළගේ ආධ්‍යාත්මික ගුරුවරයාණන් ලෙස කටයුතු කරන්නේ අපේ නවසීලන්තේ වෙලින්ටන් වල අපේ භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින පරම පූජනීය අපේ නායක ස්වාමින් වහන්සේ උන්වහන්සේටත් ඒ වගේම මෙවර කටින වස්ත්‍ර පූජාව ඔබ දෙපළ ප්‍රධාන දායකත්වය අරගෙන කල්යාණ මිතුරු මිතුරියන් සමග සිත කළේ ඒ පවුල්වල හැම දෙනාටමත් ලක්කිවි පදනමේ සියලු දෙනාටත් විශේෂ මතක් කිරීමක් කළා. ඒ අපේ අක්ෂිකා කොබ්බකඩුව මැතිනියගේ ඥාති පුතුණුවන් බොමේක ජයසිංහ පුතුණුවන් විවාහ ජීවිතයට පත්වෙන්ට සූදානම් වෙනවා. ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන බව දැනුවත් වුණා. රිනෝෂා පෙරේරා කියන දියණිය සමග. ඉතින් ඒ දෙදෙනාගේ විවාහ ජීවිතයටත් සියලු දෙවියන්ගේ ආරම්භන යුග ජීවිතයටත් ආශිර්වාද ලැබේවා. කරදර බාධක දුරු වේවා. ඒ වගේම අරෝෂි සහ අනුෂ කියන ඒ තරුණ දරුවෝ දෙදෙනාගේ පළමු දරුවා දවස් 4යි තාම ඉපදිලා. ඒ පුංචි දරුවටත් දෙවියන්ගේ ආශිර්වාද වේවා. ලෝකයට රටට දෙවියන්ගේ ආශිර්වාද වේවා. කරදර බාධක අපල උපද්‍රව සියල්ලක්ම දුරු වේවා. හැමෝටම තියෙන රෝදුක් පීඩා දුරු වෙලා නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව උදා වේවා. සියලුම දෙවිවරු ඔබත් රටත් ලෝකයත් ඔබගේ ආදරණීයයනුත් ආරක්ෂා කරත්වා. උතුම් සියලුම දෙවිවරුන්ද මේ පින් අනුමෝදන් වී නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දිනාටමත් දෙවි දේවතාවුන්ටත් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් කුසල් පාරමිතා ධර්ම වේවා. ජීවක මැතිතුමා අපේක්ෂිත විදියටම ආදරණීය පියාණන්ට නිවන් මඟ අවබෝධ වේවා. සිසු ඥාතීන්ටද නිවන් මඟ අවබෝධ වේවා. දෙවියන්ටද ඔබටද නිවනින් සැනසෙන්ට එතෙක් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනයේ ලබා ගන්නටත් සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර ලබා ගන්නටත් අවකාශය උදා වේවා. අප මේ වැඩ සිටින විහාරස්ථානයේ පූජනීය නායක ස්වාමින් වහන්සේ, අපේ කල්යාණ මිත්‍ර පූජනීය සුදම්ම සායින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ඔබටත් නිවන් දකින්නට මේ පින් කුසල් පාරමිතා වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති තී. හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම උදා වේ.